අයිබෝන් දරුවනේ ඔගොල්ලෝ ඔගොල්ලන්ගේ ටියුට් එකෙන් චලිත ටියුට් එකෙන් දෙවෙනි පිටුවේ තියෙන සාපේක්ෂ චලිතය ආශ්‍රිත ගැටලු වල මෙන්න මේ ගණන් ටික මාක් කරගන්න ඕනේ 3 4 5 ඊට පස්සේ දරුවෝ ඒ 3 කරාට පස්සේ අපි තව ගණන් කිහිපයක් හදමු මම විශේෂයෙන් මේ වීඩියෝ එක දාන්නේ මේ සාපේක්ෂ චලිතය ආශ්‍රිත ගැටලු විසඳද්දී හරියට අර දිශා ඔයගලන්ට හොයාගන්න බැරි වීම ඒකට විසඳුමක් දෙන්න. හරියට දිශා කොහොමද ගන්නෙ? එතකොට හරියට කොහොමද සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය දාන්නේ? ඊට පස්සේ දෛශික ත්‍රිකෝණ මූලධර්මය හෝ දෛශික සමාන්තර අශ්‍ර මූලධර්මය ඇසුරින් කොහොමද මේක විසඳන්නේ කියන එක පැහැදිලි කරන්න තමයි මේ වීඩියෝ එක දාන්නේ. හොඳයි දරුවනේ අපි පටන් ගමු. ඔයගොල්ලෝ චලිත ටියුට් එකේ බලන්න මුලින්ම තුන්වෙනි ප්‍රශ්නය. ඒකේ තියෙනවා දරුවෝ මෙන්න මෙහෙම කතාවක්. මීටර් 300ක් පළල ගඟක 4 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් ගලා යයි. එතකොට ගඟේ ජලය ගලාගෙන යනවලු දරුවෝ 4 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන්. ඒ කියන්නේ පොළොවට සාපේක්ෂව ගඟේ වතුර ගලාගෙන යන්නේ 4 ms ශ්‍රේණියක ප්‍රවේගයකින්. නිශ්චල ජලයේ 15 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් පැදවිය හැකි බෝට්ටුවක් එක් ඉවුරක සිට ඊට ලම්බක දිශාවකට හරවා අනෙක් ඉවුර වෙත පැදගෙන යයි. දරුවනේ නිශ්චල ජලයේ බෝට්ටුවක් යන්න පුළුවන් ප්‍රවේගය දීලා තින්නේ. එතනින් අදහස් වෙන්නේ ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. මම මුලින්ම පද ටික අඳුර ගන්න. මම ගන්නවා දරුවෝ W කියලා ජලය. ඒ වගේම E කියලා ගන්නවා දරුවෝ පොළොව. ඒ වගේම බෝට්ටුව ගන්නවා B කියලා. මේ විදිහට පද ටික අඳුර ගන්න එක ඔයාලට ගොඩක් ලේසි. එතකොට පැටලීමේ සම්භාවිතාවය අඩු වෙනවා. ඊට පස්සේ දරුවෝ පොඩි රූප සටහනක් ඇඳ ගන්නවා මම. මේ තියෙන්නේ ගම් ඉවුරු. මේ ආකාරයට. ඊට පස්සේ දරුවෝ මම ගන්නවා ගඟ ගලාගෙන යනවා කියලා. මෙන්න මේ අත පැත්තට. එතකොට යටිගම් දිශාව තමයි මේ තියෙන්නේ. උඩුගම් දිශාව තමයි මෙහෙට තියෙන්නේ. ගඟේ වතුර ගහගෙන යන පැත්තට තමයි අපි යටිගම් දිශාව කියලා කියන්නේ. එතකොට මෙහෙට තමයි දරුවෝ පොළොවට සාපේක්ෂව ජලය ගලාගෙන යන්නේ. පොළොවට සාපේක්ෂව ජලය ගලාගෙන යනවා. කොච්චර වේගකින්ද යන්නේ? පොළොවට සාපේක්ෂව ජලය ගලාගෙන යන්නේ දරුවෝ 4 ms ශ්‍රේණියක වේගයකින්. ඊට පස්සේ බෝට්ටුවක්. දරුවෝ මම මෙන්න මේ ආකාරයට බෝට්ටුව හැඳ ගන්නවා. මේ බෝට්ටුව ජලයට ලම්බකව තමයි දියත් කරන්නේ. මෙන්න මේ ආකාරයට ජලයට ලම්බකව දියත් කරනවා. එතකොට දරුවෝ මේ තියෙන්නේ ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය කියලා කියන්නේ නිශ්චල ජලයේ බෝට්ටුව ගමන් කරන ප්‍රවේගයමයි. කොච්චරද ඒක? ඒක පැහැදිලිව දීලා තියෙනවා 15 ms ශ්‍රේණියක කියලා. දැන් ඔයාලා හිතලා බලන්න දරුවෝ බෝට්ටුව ජලයට ලම්බකව ගියාට මොකද ජල පහර මේ ආකාරයට යටිගම් දිශාවට ගලාගෙන යන නිසා අවසානයේදී බෝට්ටුව පොළවට සාපේක්ෂව යන්නේ දරුවෝ මෙන්න මේ වගේ දිශාවකට. පොළවට සාපේක්ෂව යන්නේ මෙන්න මේ වගේ දිශාවකට. එතකොට බෝට්ටුව අවසානයේ එහා පැත්තේ ඉවුරට එන්නේ මෙන්න මේ වගේ තැනකින්. හොඳයි. ඔක තමයි ගානේ සිද්ධිය. අපි ගමු දරුවෝ මෙන්න මේ ලම්බකව අඳින දිශාවත් එක්ක බෝට්ටුව පොළවට සාපේක්ෂව ගමන් කරන දිශාව සාධන කෝණය θ කියලා. හොඳයි. පළවෙනි ප්‍රශ්නයෙන් අහලා තියෙනවා දරුවෝ පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. දරුවෝ මම මුලින්ම දත්ත ටික දාගන්නම්. මොනවද දත්ත ටික? මම දන්නවා දරුවෝ පොළවට සාපේක්ෂව ජලය ගලාගෙන යන ප්‍රවේගය 4 ms ශ්‍රේණියක කියලා. මගේ රූප සටහනට අනුව මම දිශාවක් දාන්නම්. ඊට පස්සේ ජලයට සාපේක්ෂව බෝට්ටුව ගමන් කරන ප්‍රවේගය 15 ms ශ්‍රේණියකයි. කොහෙටද? රූප සටහනට අනුව නම් දරුවෝ මෙන්න මේ පැත්තට. එහෙමනම් දැන් අපි දාමු සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය. දැන් දත්ත ටික දාගත්ත. ඒ සේරම ටික හරි. මම මේ ටික වෙනම කොටු කරලා ගන්නම්. දැන් මම දාන දරුවෝ සාපේක්ෂ ප්‍රවේග
මූලධර්මය. දැන් මගේ අරමුණ මොකක්ද? මගේ අරමුණ තමයි දරුවෝ පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයේ දිශාව සහ විශාලත්වය හොයන එක. හොඳයි. ඒක නිසා හොයන්න තියෙන සාධකයේ හෙවත් පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය උක්ත කරලා මම දාන දරුවෝ සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය. පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය සමාන වෙනවා ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය ධන පොළවට සාපේක්ෂව ජලයේ ප්‍රවේගය. දරුවෝ සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය දාද්දී සාපේක්ෂ විස්ථාපන මූලධර්මය දාද්දී සාපේක්ෂ ත්වරණ මූලධර්මය දාද්දී මේවා දෛශික නිසා මෙහෙම දරුවෝ ඉලක්ක ගන්න පුරුදු වෙන්න. ඒතර බලන්න මේක ලියපු විදිහ පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය සමාන වෙනවා ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය ධන පොළවට සාපේක්ෂව ජලයේ ප්‍රවේගය. දරුවෝ මේ බලන්න BE කියන අකුරු දෙක. BE කියන අකුරු දෙක දරුවෝ මෙන්න මේ එකතු කරනු ලබන පද දෙකේ දෙකලවරවල් වලයි තියෙන්නේ. ඒ කිව්වේ දරුවෝ මෙතන මේ පළමු පදයේ වම් අත පැත්තේ තියෙනවා B අකුර. දෙවන පදයේ දකුණු අත පැත්තේ තියෙනවා E අකුර. එතකොට දෙකලවර තමයි BE අකුරු දෙක තියෙන්නේ. අර ලියන ස්ටයිල් එක අඳුරගන්න තමයි මම එහෙම කිව්වේ. අර උපකාරක තුන්වෙනි වස්තුව පළවෙනි එකේ දකුණු අත පැත්තේ තියෙනවා දෙවන පදේ නම් වම් අත පැත්තේ තියෙනවා. ඒ අර ලියද්දී රටාව අඳුර ගන්නවා. දැන් දරුවෝ අපි දාමු මේක ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය දිශාවත් එක්කම දැම්ම දරුවෝ මෙන්න මේ දිශාවට උඩු දිශාවට කියලා කියන්නේ අතරම ගඟට ලම්බක දිශාවට කොච්චරක්ද 15යි ms ඍණ 1යි. ඊට පස්සේ දරුවෝ පොළවට සාපේක්ෂව ජලයේ ප්‍රවේගය මෙන්න මේ දිශාවට යටිගම් දිශාවට 4යි ms ඍණ 1යි. හොඳයි. දැන් දරුවෝ ආනත දෛශික දෙකක් තියෙනවා නම් ආනත දෛශික දෙකක් ආකලනය කරන්න. නැත්නම් මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය හොයන්න A-level physics වල දෛශික ආකලන මූලධර්ම තුනෙන් දෙකක් තියෙනවා. ආනත දෛශික දෙකක් සඳහා. දැන් අපි ගමු මොනවද දෛශික ආකලන මූලධර්ම? දෛශික ත්‍රිකෝණ මූලධර්මය, දෛශික සමාන්තරාශ්‍ර මූලධර්මය, දෛශික බහුවශ්‍ර මූලධර්මය. දරුවනේ දෛශික ත්‍රිකෝණ මූලධර්මයේදීත් දෛශික දෙකක ආකලනයක් හොයන්න පුළුවන්. ඒ වගේම තමයි දෛශික සමාන්තරාශ්‍ර මූලධර්මයේදීත් දෛශික දෙකක ආකලනයක් හොයන්න පුළුවන්. අන්දරෝ මේක කොටස් දෙකකට බෙදා ගන්නවා. දැන් ඔයා හිම කොටස් දෙකකට බෙදලා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාට වඩාත් ගෝචර වෙන ක්‍රමය අඳුර ගන්න. වඩාත් ගෝචර වෙන ක්‍රමය අඳුරගෙන හදාගෙන යන්නයි තියෙන්නේ. මම දරුවෝ ආරම්භයක් විදිහට මේ ගාන මම කොටස් දෙකකට බෙදලා හදාගෙන යන්න. මොන බලන්න පොළොවට සාපේක්ෂව B වල ප්‍රවේගය හොයන ආකාරය මම කොටස් දෙකකට බෙදා ගන්නවා දරුවෝ. මම මුලින්ම දෛශික සමාන්තරාශ්‍ර නියමයෙන් හොයලා පෙන්නන්නම්. දෛශික සමාන්තරාශ්‍ර මූලධර්මයෙන් දෛශික සමාන්තරාශ්‍ර මූලධර්මයෙන් ඒ වගේම දරුවෝ අනිත් පැත්තේ මම ලියා ගන්නම් දෛශික ත්‍රිකෝණ මූලධර්මයෙන්. හොඳයි. කොටස් දෙකකට බෙදාගෙන මම මේක හදන විදිය පැහැදිලි කරලා දෙන්න. දරුවෝ දෛශික සමාන්තරාශ්‍ර මූලධර්මය කියන්නේ මොකක්ද? සමාන්තරාශ්‍රයක ශීර්ෂයකින් විහිදෙන පාද දෙකක් ඔස්සේ විශාලත්වය සහ දිශාවද සමග දෛශික දෙකක් නිරූපණය වෙනවා නම් එකී ශීර්ෂය හරහා ඇදෙන්නා වූ විකර්ණය මගින් එම දෛශික දෙකේ සම්ප්‍රයුක්තය නිරූපණය වෙනවා. එතකොට දරුවෝ මෙන්න මේ දෛශික දෙක ඔයා අඳ ගන්න ඕනි සමාන්තරාශ්‍රයක ශීර්ෂයකින් විහිදෙන ආකාරයට. ඔන්න දරුවෝ ඒ කියන ශීර්ෂය මම මේ ආකාරයට දාගත්තා. එතකොට දරුවෝ 15 යන උඩට මෙන්න මේ ආකාරයට ඇදෙන්න ඕනි 15. ඊට පස්සේ මේ අත පැත්තට යනවා 4. දැන් සාමාන්‍ය මේක අදිදි දරුවෝ දල වශයෙන් 15 කියන එක පොඩ්ඩක් දිගට අදින්න 4 කියන එක පොඩ්ඩක් කොටට අදින්න. හරිද? මොකද අර අපි දිගෙන් තමයි දරුවෝ ඒ දෛශිකයේ විශාලත්වය නිරූපණය කරන්නේ මේ විදිහට සමාන්තරාශ්‍රය අදිද්දී. දැන් එහෙමනම් 15 සහ 4 කියන දෛශික දෙක ඒ ප්‍රවේග දෙකේ සම්ප්‍රයුක්තය දෙන්න ඕනේ දරුවෝ මෙන්න මේ ආකාරයට. සම්ප්‍රයුක්තය මෙන්න මේ ආකාරයට නිල් පාටින් පෙන්නන්නම්. දැන් දරුවෝ මේ තමයි අපට අවශ්‍ය දත්තය. නැත්නම් හොයන්න ඕනි දේ දරුවෝ. ඒ තමයි පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. මම ඒවා ගන්නම් මෙන්න මේ විදිහට. පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයේ විශාලත්වය හොයාගන්න පුළුවන් දරුවෝ. කෙලින්ම පයිතගරස් මූලධර්මය දාලා. ඒ කොහොමද? මේ අතර තියෙන දෛශික සමාන්තරාශ්‍රයක් නම් ඔයා දන්නවා
සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි. ඒක නිසා දරුවෝ මේකත් 15ක් වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ කාරණේ අපිට හොයලා ගන්න පුළුවන් 4 වර්ග ධන 15 වර්ගයේ වර්ගමූලය. ඔක තමයි දරුවෝ පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයේ විශාලත්වය නිසා දරුවෝ මාප්පාංකය දාන්න අපි ඉස්සරහට අපි හොයලා දාමු දිශාව කොහොමද කියලා. දිශාව කොහොමද θ කියලා අරගෙන දිනන එක මම මෙතන මාක් කරගන්නම් θ කියන එක. දැන් දරුවෝ පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයේ විශාලත්වය මෙතන ලැබෙනවා ඔයාලා දන්නවා 4 වර්ග කියලා කියන්නේ 16යි 15 වර්ග කියලා කියන්නේ 225යි. එහෙමනම් 16 ධන 225 ඕකේ වර්ගමූලය. දැන් දරුවෝ මේ දෙන්නව එකතු කරාට පස්සේ ඔයාලා දන්නවා 6යි 5යි 11ක් වෙනවා ඉතිරි එකයි. ඊට පස්සේ දරුවෝ මේක මෙතනට සෙට් වුණාම 3යි 3යි මේකයි 4ක් වෙනවා. එතකොට 241ක් ලැබෙනවා. 241 වර්ගමූලය තමයි පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයේ විශාලත්වය වෙන්නේ. හොඳයි. දැන් ඉතින් ඒක දශම ස්ථාන දෙකකට සුළු කරලා දාන්නයි තියෙන්නේ. හොඳයි. දැන් දරුවෝ අපි දිශාවත් හොයමු. මොකද ඒක පැහැදිලිව දීලා තියෙනවා බෝට්ටුවේ ප්‍රවේගය හොයන්න. ඊළඟ එකේ දිශාව කියලා නැහැ. නමුත් ප්‍රවේගය හොයන්න කිව්වම දරුවෝ විශාලත්වයේ දිශාව හොයන එක තමයි ශිෂ්ට සම්පන්න ක්‍රමය. දෙකම හොයන්න ඕනේ. මොකද විශාලත්වයේ විතරක් හොයන්න කියලා නැහැනේ. හොඳයි. දෛශික ත්‍රිකෝණ මූලධර්මය කොහොමද බලමු පාවිච්චි කරන්නේ? එතන දරුවෝ මේ ගණන් හදද්දි ගොඩක් ලේසි දෛශික සමාන්තරාශ්‍ර මූලධර්මය දාන එක. නමුත් දෛශික ත්‍රිකෝණ මූලධර්මය දාලත් හදන්න ඉගෙන ගන්න ඕනේ. එතකොට හරියට ඒ තියරි හොඳට ෂාප් වෙනවා. හරිද? අපි බලමු දෛශික ත්‍රිකෝණ මූලධර්මය දාද්දි දරුවෝ මම මේ පියවර නැවත වතාවක් ලියා ගන්නම්. පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය සමාන වෙනවා. මෙන්න මේ දිශාවට 15 ms ශ්‍රේණියක ධන මේ පැත්තට 4 ms ශ්‍රේණියක. දරුවෝ මම මෙන්න මේ දෛශිකය ගන්නවා PR දෛශිකය කියලා. PR දෛශිකය කියලා. දැන් ඔය PR කියන අකුරු දෙකම ගන්න අවශ්‍යතාවයක් නැහැ. වාට ඉංග්‍රීසි උඩේ අනුයාත ඕනම අකුරු තුනක් පාවිච්චි කරලා මේක කරගෙන යන්න පුළුවන් දරුවෝ. මම ගන්න අකුරු තුන තමයි PQR. PQR කියන අකුරු තුන. එතකොට PR දෛශිකය කොහොමද හැදෙන්නේ? PR දෛශිකය හැදෙන දරුවෝ PQ ධන QR විදිහටයි. එතකොට PQ කියලා ගත්තම මෙන්න මේ 15 කියන දෛශිකය QR කියලා අරගෙන තියෙන්නේ 4 කියන දෛශිකය. එතකොට අවකාශයේ යම් ලක්ෂයක මම P ලක්ෂය හද ගන්නවා මෙන්න මේ ආකාරයට. PQ මේ බලන්න දිශාව PQ ඉහළටයි තියෙන්නේ 15 ms ශ්‍රේණියකයි. ඒවට කැමති ආකාරයක පරිමාණ රේඛාවක් අඳින්න පුළුවන් දරුවෝ. ඒ පරිමාණ රේඛාවේ දිගින් නිරූපණය වෙනවා 15 කියන විශාලත්වය. හොඳයි. එතකොට දරුවෝ QR දෛශිකය මෙන්න මේ පැත්තට තියෙනවා. කොච්චරද? 4යි. දැන් බලන්න අපේ ටාගට් එක තමයි PR හොයන එක. PR හොයන එක. ඔන්න. එතකොට දරුවෝ PR දෛශිකය නිකම් අපිට ගන්න පුළුවන් බලන්න මෙතන ඇඳිච්ච ත්‍රිකෝණයම නේද මේ තියෙන්නේ මේ බලන්න මෙතන ඇඳිච්ච ත්‍රිකෝණයම මේ ක්‍රම දෙකෙන් කොහොම හැදුවත් දරුවෝ නිවැරදි උත්තරය ලැබෙනවා. එතකොට දැන් PR දෛශිකයේ විශාලත්වයෙන් කියවෙන්නේ දරුවෝ අපි PR විදිහට ගත්ත පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයේ විශාලත්වය. පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයේ විශාලත්වය. එතකොට දරුවෝ ඒක හොයන්න පුළුවන් කියලා වට තේරෙනවා පයිතගොරස් මූලධර්මය දාලා 15 වර්ග ධන 4 වර්ගයේ වර්ගමූලය 15 වර්ග ධන 4 වර්ගයේ වර්ගමූලය. එතකොට දරුවෝ 241ක් කියලා ලස්සනට ලැබෙනවා. ඔන්න ආකාරයට අපිට හොයන්න පුළුවන්. දැන් දරුවෝ මම මේ ක්‍රම දෙකකට හැදුවේ. දැන් ඔයා බලන්න ඔයාලට වඩාත් ලේසි ඔයාලට වඩාත් ගෝචර වෙන ක්‍රමය මොකක්ද කියලා. ඒක තමයි දරුවෝ ඔයා හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕන. දැන් දරුවෝ මම දිශාව සෙවීමේ අරමුණින් ඔයාට ඕන නම් මෙන්න මේ කෝණය හොයන්න පුළුවන්. නැත්නම් මේ කෝණය හොයාගන්න පුළුවන්. දරුවෝ මම මාක් කරලා තියෙන මේ අර ලම්බක දිශාවත් සමග යටිගම් දෙසට හදන කෝණය. ඒක ටීටා කියලා ගත්තා. දැන් මට මේ ඕන මේ ත්‍රිකෝණයට දාන්න පුළුවන් නැත්නම් දරුවෝ මේ ත්‍රිකෝණයට දාන්න පුළුවන් දෙකම එකයි. tan theta. tan theta සමාන වෙනවා සම්මුඛ පාදය. ඒ කියන්නේ දරුවෝ 4
බෙදීම බද්ධපාදය 15. දැන් දරුවාට පුළුවන් θ හොයාගන්න කොහොමද? tan inverse 4 බෙදීම 15 අරගෙන. එතකොට දරුවා 4 බෙදීම 15 දශම කරලා ත්‍රිකෝණමිතික වගු අරගෙන බලන්න tan inverse උතින් ලැබෙන අගය කොච්චරද කියලා. එතකොට නිකම්ම ඔයාට දිශාව ලැබෙනවා. අන්නේ ආකාරයට දරුවෝ පළවෙනි ප්‍රශ්නේ හදන්න. එතකොට පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය හොයලා හමාරයි. විශාලත්වයක් ආව මූල 241ක ඒකේ දශම ස්ථාන දෙකකට තියන්න ඕනේ. දැන් මම මේ අර සිද්ධාන්ත වලට අනුකූලව කොහොමද කරගෙන යන්නේ කියන එක පැහැදිලි කරේ. හොඳයි. ඊට පස්සේ දරුවෝ මම යනවා දෙවෙනි කොටසට. ඒකේ තියෙනවා හරියට අනෙක් යූර වෙත ලම්බකව ගමන් කිරීම සඳහා බෝට්ටුව පැදවිය යුතු දිශාවද ඒ සඳහා ගතවන කාලයද සොයන. ඔන්න දරුවෝ වැදගත් ගන්න. දැන් මේ විදිහට ගියාම බෝට්ටුව හරියටම ලම්බකව දියත් කරාම දරුවෝ අර වතුර පාරේ දිශාවටත් පොඩ්ඩක් ඇදිලා යන නිසා සැබවින්ම පොළවට සාපේක්ෂව බෝට්ටුව යන්නේ මේ වගේ පැත්තකට. දැන් මේ ගානේ කියන්නේ හරියටම බෝට්ටුව මෙහෙට යන්න ඕනලු. එහෙනම් දරුවෝ අපි ඔලුවට එන්න ඕනේ අයිඩියා එකක්. බෝට්ටුව මෙන්න මේ පැත්තට පොඩ්ඩක් ආන තමයි දියත් කරන්න ඕනේ කියලා. අපි මේ අවස්ථාවට අනුරූප රූප සටහන ඇඳගමු. හරි. බලන්න දරුවෝ දැන් මම නැවත වතාවක් ඒ රූප සටහන ඇඳ ගන්නවා. ඒකට වඩාත් පැහැදිලි වෙයි මේක. බලන්න දරුවෝ දැන් හරියටම බෝට්ටුකරු පොළවට සාපේක්ෂව යන්නේ ගඟට ලම්බකව. කොහොම තමයි දරුවෝ පොළවට සාපේක්ෂව යා යුත්තේ. එහෙනම් පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයේ දිශාව තමයි මම යන්නේ. එහෙම යන්න නම් දරුවෝ ජලයට සාපේක්ෂව බෝට්ටුව දියත් කරන්න ඕනේ මේ වගේ පැත්තකට. මම මේ දියත් කළ යුතු දිශාව දන්නේ නැහැ. මම මේක θ කියලා දාගන්නම්. θ ගන්න නැතුව අපි වෙන අකුරක් ගන්න. මොකද ඉස්සෙල්ලා θ ගත්තනේ. මම ගන්නම් දරුවෝ β කියලා. එහෙනම් ජලයට සාපේක්ෂව බෝට්ටුව ගමන් කළ යුතු දිශාව තමයි මේක. ඒතර දරුවෝ සුපුරුදු විදිහට ගඟේ වතුර ටික යටිගම් බලා ඔන්න ඔය විදිහට ගලාගෙන යනවා. මේ තියෙන පොළවට සාපේක්ෂව ජලයේ ප්‍රවේගය. ඒක ඉතින් අර ඉස්සෙල්ලා දුන්න ප්‍රවේගයෙන්ම තමයි යන්නේ 4 ms වෙන්නේ. මොකද ඒ ගානෙම කොටසක් තමයි මේ යන්නේ. හොඳයි. දැන් බලන්න දරුවෝ. මගේ ටාගට් එක තමයි කොහොම හරි මෙන්න මේ විදිහට පොළවට සාපේක්ෂව ගඟට ලම්බකව යන්න නම් බෝට්ටුව පැදවිය යුතු දිශාව සහ එහා යුරට යන්න ගතවන කාලය සෙවීම. දරුවෝ. එහෙනම් මගේ ටාගට් එක කොහොම හරි බීට හොයන එක. දැන් එතකොට පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය උක්ත කරලා වුණනම් ඔයාලට ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් දරුවෝ ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය උක්ත කරලා ලියන්නත් පුළුවන්. ඕන විදිහකට ඔයාලට මෙතනදී දාන්න පුළුවන් දරුවෝ මොකද්ද සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය. මොකද පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය කියන සාධකයේ ඔයා දිශාව පමණයි දන්නේ. විශාලත්වය දන්නේ නැහැ. ඒ වගේම ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය කියන එකේ ප්‍රවේගය දන්නවා. ඒ කියන්නේ විශාලත්වය දන්නවා දරුවෝ. නමුත් දිශාව දන්නේ නැහැ. එතකොට මේ දෙන්නගෙන්ම ඒ කියන්නේ පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය කියන රාශියේ ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය කියන එකේ දෙන්නගෙම එකක් දන්නේ නැහැ. එක දිශාව දන්නේ නැහැ නැත්තම් විශාලත්වය දන්නේ නැහැ. ඒක නිසා ඒ දෙන්නගෙන් ඕනෙක් කෙනෙක් උක්ත කරලා දාගෙන අපට ගාන හදාගෙන යන්න පුළුවන් බොහොම ලේසියි. එතකොට බලන්න දරුවෝ මම පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය කියන එක උක්ත කරලා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය දානවා. එතකොට පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය සමානයි ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය ධන පොළොවට සාපේක්ෂව ජලයේ ප්‍රවේගය. හොඳයි. දැන් දරුවෝ බලන්න ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයේ දිශාව නම් දන්නේ නැහැ. මම බීට කියලා කෝණයක් ආනතව දාගත්තා. බීට හරියටම දන්නේ නැහැ දරුවෝ. හැබැයි විශාලත්වය කොහොම ජලය කොයි විදිහට ගැලුවත් ජලයට සාපේක්ෂව යන්නේ මෙහා 15 ms ශ්‍රේණියකකින්. මොකද නිශ්චල ජලයේ යන ප්‍රවේගය දීලා තියෙනවනේ. ඒක තමයි ජලයට සාපේක්ෂව ප්‍රවේගය වෙන්නේ. ඊට පස්සේ දරුවෝ
පොළොවට සාපේක්ෂව ජලය ගලාගෙන යනවා මෙන්න මේ පැත්තට 4 ms ඍණ එකක ප්‍රවේගයකින් 4 ms ඍණ එකක ප්‍රවේගයකින්. දැන් මෙන්න මේකේ ඒ කියන්නේ පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයේ එක දත්තයක් දන්නවා. හරියටම ගඟට ලම්බකවයි යන්න. හැබැයි විශාලත්වය දන්නේ නැහැ. දැන් දරුවෝ ඔයාට ඕනම් දෛශික සමාන්තර ආශ්‍ර නියමය පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් දෛශික ත්‍රිකෝණ නියමය පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට කැමති එක. දැන් බලන්න මේ දෙන්නම එකතු කරොත් හැදෙන්න ඕනේ මෙයානේ. මම දෛශික සමාන්තර ආශ්‍ර නියමයෙන් යන්න. දෛශික සමාන්තර ආශ්‍ර නියමය භාවිතයි. බලන්න දරුවෝ මෙන්න මේ දෙන්නව එකතු කරාමනේ මෙයාව ලැබෙන්න ඕනේ. එහෙනම් මේ දෙන්නව ලක්ෂයකින් විහිදෙන නැත්නම් ශීර්ෂයකින් විහිදෙන දෛශික දෙකක් ආකාරයට අපි අඳගමු. ඔන්න දරුවෝ එකක් මෙහෙට එනවා 15යි. මේ ඇඳ මම මෙයාව 15යි. ms ඍණ 1යි. ඊට පස්සේ දරුවෝ තව දෛශිකයක් තියෙනවා මෙන්න මේ පැත්තට. එයා 4යි. ඔන්න. දැන් දරුවෝ මේ දෙන්නගේ සංප්‍රයුක්තය හේවත් මේ දෙදෙනාමගින් සෑදෙන සමාන්තරාශ්‍රයේ විකර්ණය හරියටම දරුවෝ මෙන්න මේ විදිහට උඩට තියෙනවා. ඔන්න විකර්ණය. ඒක විශාලත්වය දන්නේ නැහැ දරුවෝ. දැන් බලන්න මෙතන අංශක 90ක් වෙන්න ඕනි කියන එක ජ්‍යාමිතිය අනුවට පැහැදිලි. මෙන්න මේ කෝණය තමයි දරුවෝ අපි හොයන්න ඕනි. හොදන්න සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි. එහෙනම් දරුවෝ මේක 4යි. දැන් ඔයාලට නිකම්ම බීට හොයන්නත් පුළුවන්. ඒ වගේම දරුවෝ ඕනනම් මෙන්න මේ පාදයේ දිග හොයාගන්නත් පුළුවන්. පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. හොඳයි. මම ඔය දෙකම හොයන දරුවෝ. මේ තියෙන්නේ එතකොට පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. හොඳයි. දැන් බලමු දරුවෝ. පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය හොයන්නේ කොහොමද කියලා. මෙන්න. මම මෙහෙට එනවා. පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයේ විශාලත්වය. පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයේ විශාලත්වය සමාන වෙන දරුවෝ 4 වර්ග ධන 15 වර්ග ඍණ 4 වර්ගයේ වර්ගමූලය. ඇයි මෙහෙම දැම්මේ? ඇයි දරුවෝ දන්නවා මේ තියෙන්නේ කර්ණය. එතකොට මේ තියෙන්නේ අපිට ගන්න පුළුවන් සම්මුඛ පාදය, මේ තියෙන්නේ බද්ධ පාදය. එතකොට බද්ධ පාදයේ වර්ගයේ ධන සම්මුඛ පාදයේ වර්ගය තමයි කර්ණයේ වර්ග වෙන්නේ. ඒක නිසා කර්ණයේ වර්ගයෙන් මෙන්න මේ සම්මුඛ පාදයේ වර්ගය අඩු කරලා ඒකේ වර්ගමූල ගත්තට පස්සේ ලැබෙන්න ඕනි බද්ධ පාදයේ ලොකු දෙයක් නෙමෙයි අත්‍තරම කරලා තියෙන්නේ පයිදකරස් මූල ධර්මය දැනීම. එතකොට දරුවෝ මෙතනින් ලැබෙනවා 225ක්. 225 ඍණ 16. ඔකේ වර්ගමූලයනේ. එතකොට බලන්න දරුවෝ ඔයාලට ලස්සන ලැබෙන උත්තරයක් 209 වර්ගමූලය කියලා. ඔන්න ඔය විදිහට එන්නේ. ඒතර ආසන වශයෙන් 14 දශම ගණක් වගේ එන්න පුළුවන්. මොකද 225 කියලා කියන්නේ 15 වර්ගයනේ. හොඳයි. එතකොට ඒක දශම ස්ථාන දෙකකට සුළු කරලා තියන්න ඕනේ. හොඳයි. ඔන්න දරුවෝ විශාලත්වය හෙව්වා. දැන් දරුවෝ මම දිශාව හොයන්න යන්නේ. ඔයා හොඳට බලන්න. සම්මුඛ පාදය අපිට ගන්න පුළුවන් මෙන්න මේ බීටා කෝණයට අනුබද්ධව සම්මුඛ පාදය 4යි. බීටා කෝණයට අනුබද්ධව කර්ණය 15යි. ඒක නිසා දරුවෝ මම ගන්නවා sin බීටා. මේක හොයාගත්තේ මේ ඉස්සරහට හදන්න තියෙන කොටසක් වෙනුවෙන්. දැන් අපිට දිශාව තමයි මේකෙදි මුලින්ම අහලා දෙන්නේ. sin බීටා සමාන වෙනවා සම්මුඛ පාදය බෙදීම කර්ණය. ඒ කියන්නේ 4 බෙදීම 15යි. දැන් දරුවෝ බීටා කියන එක කෙනා හොයාගන්න පුළුවන් ත්‍රිකෝණමිතික වගු පාවිච්චි කරලා sin inverse 4 බෙදීම 15. එතකොට 4 15 බෙදලා දාන දරුවෝ. එතකොට මේ ලැබෙන උත්තරේ දශම ස්ථාන 4කට තියලා ඒකෙන් ත්‍රිකෝණමිතික වගු භාවිත කරලා ඔයාලට කෝණය හොයාගන්න පුළුවන්. ඒක ලොකු දෙයක් වෙන්නේ නැහැ. දැන් දරුවෝ ඔය විදිහට කෝණය හොයන්නේ. ඊට පස්සේ කියනවා ගතවන කාලය. දැන් දරුවෝ බලන්න පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයේ විශාලත්වය හෙව්වා. එතකොට පොළොවට සාපේක්ෂව බෝට්ටුව යන්නේ දරුවෝ මෙන්න මේ විදිහට ගඟට ලම්බ කරලා. ඔයාලට ගානේ මුලින්ම දත්තයක් දීලා තිබ්බා. මේ ගඟේ පළල ඉවුරු දෙක අතර ලම්බක පරතරය මීටර් 300යි කියලා. එමුනම් පොඩ්ඩක් හිතලා බලන්න. පොළොවට සාපේක්ෂව බෝට්ටුව යන ප්‍රවේගය හෙව්වා. පොළොවට සාපේක්ෂව බෝට්ටුව යා යුතු
දුර හෙව්වා. එහෙමනම් දරුවෝ කාලය වෙන එක ලොකු දෙයක් නෙමෙයි. මේ බලන්න. පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය සමාන වෙනවා දරුවෝ පොළවට සාපේක්ෂව බෝට්ටුවේ විස්ථාපනය බෙදීම කාලය. මේ මොකක්ද මම දාපු සමීකරණය? මේ මොකද්ද මම දාලා තියෙන සමීකරණය? දරුවෝ මේක මහ ලොකු සමීකරණයක් නෙමෙයි. ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය. එතකොට පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය සමානයි පොළවට සාපේක්ෂව බෝට්ටුවේ විස්ථාපනය බෙදීම කාලය. දැන් දරුවෝ මෙන්න මේ විදිහට හරස් ගුණ කරාම කාලය හොයාගන්න පුළුවන්. පොළවට සාපේක්ෂව බෝට්ටුවේ විස්ථාපනය බෙදීම පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය ඇසුරෙන්. දරුවෝ පොළවට සාපේක්ෂව බෝට්ටුව යන්න ඕනි ගම් යුරු දෙක අතර ලම්බක දුරට සමාන දුරක්. ඒ කියන්නේ මීටර් 300ක්. ඒ වගේම දරුවෝ පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය අපි හෙව්වා මූල 209යි. දැන් දරුවෝ මෙතනින් එනවා MS ශ්‍රේණි එක වලින් ලස්සන උත්තරයක්. බලන්න 209ට ගත්තාගේ දාලා උතරින් යට සුළු කිරීමක් පමණයි කරගෙන යන්න තියෙන්නේ. හරිම සරලයි දරුවෝ. ඒ ආකාරයටයි තුන්වෙනි ගාන අවසන් වෙන්නේ. ඊට පස්සේ මම යනවා ටියුට් එකේ හතරවෙනි ගානට. බලන්න. හතරවෙනි ගාන. ඒකේ කියවෙනවා දරුවෝ මෙන්න මෙහෙම කතාවක්. බයිසිකල් කරුවෙකු 15 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් උතුරට යන විට 20 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් යුතු සුළඟක් නැගෙනහිර සිට හමා එයි. බයිසිකල් කරුට දැනෙන පරිදි සුළඟේ ප්‍රවේගයේ දෘශ්‍ය විශාලත්වය සහ දිශා. හොඳයි දරුවෝ. දැන් මේ වගේ ගානක් හදද්දී අපි උතුරු දිශාව විදියට ගන්නෙ මොකක්ද කියලා ස්ථිරව සඳහන් කරලා තියෙනවා. දරුවෝ මම උතුර කියලා ගන්නවා මෙන්න මේ බෝඩ් එකේ තලයේ ඔස්සේ ඉහළට පවතින දිශාව. එතකොට දරුවෝ මේක තමයි දකුණ වෙන්නේ. දැන් උතුර විතරක් මාක් කරත් ඇති. මේ වගේ පැත්තකින් සංකේතයක් දාලා. ඔයාලා අවශ්‍ය නම් ඉතින් මේ විදිහටම හතරම මාක් කරලා දාන්න පුළුවන්. උපුල් ඊළඟ නැවේ. එතකොට දරුවෝ මේ දිනේ නැගින ඉරණ නේද? ගිහින් දරුවා නිදිද බලා බස්නාහිර වරයි මේ දිනේ වයඹ. ඔය විදිහට අපි මුලින්ම ස්ථිර දිශා මොනවද කියලා සටහන් කරගත්තා මම ගාන හදාගෙන යද්දී. දැන් දරුවෝ මම ගන්නවා B කියලා බයිසිකල් කරු. බයිසිකල් කරු. ඊට පස්සේ දරුවෝ පොළව ගන්නවා E කියලා. සුපුරුදු විදිහට පොළව E කියලා ගන්නවා. ඊට පස්සේ දරුවෝ මම ගන්නවා තව මොනවද අපිට තියෙන්නේ සුළඟ. W කියලා ගන්නම් සුළඟ. ඔයාලට ඕන අකුරක් ගන්න පුළුවන්. ඒකට කිසිම ගැටලුවක් නැහැ. සුළඟ. දැන් දරුවෝ බලන්න දත්ත ටික බයිසිකල් කරුවේ 15 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් උතුරට යනවලු. එහෙමනම් දරුවෝ පොළවට සාපේක්ෂව බයිසිකල් කරුගේ ප්‍රවේගය උතුරට කොච්චරක්ද? 15 ms ශ්‍රේණියකයි. 15 ms ශ්‍රේණියක උතුරට. හොඳයි. ඊට පස්සේ 20 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් හුළඟක් එනවලු කොහේ සිටද? හොඳට බලන්න දරුවෝ. නැගෙනහිරට නෙවෙයි නැගෙනහිර සිට. ඒතර දැන් ඔයා හිතන්න නැගෙනහිරට යනවා නම් මෙහෙට. නැගෙනහිර සිට. ඒ කියන්නේ මෙන්න මෙහෙට එනවා. ඒ කියන්නේ අත්‍තරම හුළං පාර යන්නේ බස්නාහිර දිශාවට. නැගෙනහිර සිටනේ එන්නේ. අන්න. නැගෙනහිර සිට එනවා කොච්චරක්ද? 20 ms ශ්‍රේණියක ප්‍රවේගයකින්. මේ මොකක්ද දරුවෝ මේ මම ලිව්වේ? මේ තමයි පොළවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය. දැන් අපි අහන්නේ මොකද්ද? අපි අහන්නේ දරුවෝ බයිසිකල් කරුට දැනෙන පරිදි සුළඟේ ප්‍රවේගයේ දෘශ්‍ය විශාලත්වය හා දිශාව. ඒ කියන්නේ දරුවෝ බයිසිකල් කරුට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය. එමනම් අපි ලියමු බයිසිකල් කරුට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය උක්ත කරලා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය. බලන්න බයිසිකල් කරුට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය සමාන වෙනවා දරුවෝ පොළවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය ධන බයිසිකල් කරුට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය. අර සාමාන්‍ය ක්‍රමවේදයට අපි ලස්සනට ලියාගෙන ගියා. දැන් දරුවෝ
පොළවට සාපේක්ෂව සුළඟ නැගෙනහිර සිට එන්නේ. ඒක නිසා දිශාවත් එක්ක දාගත්තා 20ක් මෙන්න මේ පැත්තට. ඊට පස්සේ දරුවෝ පොළවට සාපේක්ෂව බයිසිකල් කරු යන්නේ උතුරට. පොළවට සාපේක්ෂව බයිසිකල් කරු උතුරට නම් බයිසිකල් කරුට පේන විදිහට පොළව යන්නේ ඔයා හිතනවා බයිසිකලේ පැදගෙන යන උතුරට. ඔයා පොළව දිහා බලුවම දරුවෝ ඔයාට පේන්නේ පොළව දකුණට යනවා කියලා. ආපස්සට යනවා කියලා. එහෙමනම් බයිසිකල් කරුට සාපේක්ෂව පොළව අනිවාර්යයෙන්ම දකුණු දිශාවට 15ක් වෙන්න ඕන. දැන් දරුවෝ ආනත දෛශික දෙකක්. එසේනම් මෙන්න මෙයාව හොයාගන්න. එක්ක දෛශික සමාන්තරාශ්‍ර මූලධර්මය දාන්න ඕනේ. නැත්නම් දෛශික ත්‍රිකෝණ මූලධර්මය දාන්න. අපි දාමු දෛශික සමාන්තරාශ්‍ර නියමයි. මොකද ඒක ගොඩක් ලේසියෙන් උත්තරයට යන්න පුළුවන්. එහෙනම් දරුවෝ දැම්මා දෛශික සමාන්තරාශ්‍ර මූලධර්මය. එතකොට දරුවෝ මෙන්න මේ දෛශික දෙක ලක්ෂයකින් විහිදෙන ආකාරයට අපි අඳ ගන්න ඕනි. එතකොට මෙහෙට 20ක් තියෙනවා. පල්ලෙහාට 15ක් තියෙනවා. මොන දරුවෝ දැන් එහෙමනම් මේ දෙකේ සංප්‍රයුක්තේ දිශාවට තමයි බයිසිකල් කරුට සාපේක්ෂව සුළඟේ දිශාව සකස් වෙන්නේ. දැන් දරුවෝ මේ පැත්තට තමයි බයිසිකල් කරුට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය තියෙන්නේ. ඒ වගේම දරුවෝ මට පුළුවන් දිශාවක් සටහන් කරගන්න. ඔයාට ඕන මේ කෝණය ගන්න පුළුවන් නැත්නම් මට මෙන්න මේ කෝණය ගන්නත් පුළුවන්. ඔයාට කැමති කෝණයක් ගන්න පුළුවන් දරුවෝ. මම මෙන්න මේ කෝණය මාක් කරගන්නම්. මෙතන කෝණය θ කියලා. ඔයාට ඕන නම් ඒ කෝණය හැර මේ කෝණය මාක් කරගන්නත් පුළුවන්. ඒක ඔයාගේ අභිමතය. මොකද ප්‍රවේගය වාදී විශාලත්වයේ පමණක් බඳි දිශාවකුත් එපේ. දැන් දරුවෝ සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද යුගල සමානයි. ඒක නිසා දරුවෝ මේකත් 20ක් වෙන්න ඕනි. දැන් පයිතගරස් මූලධර්මයේ දාලා බයිසිකල් කරුට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගයේ විශාලත්වය හොයාගන්න පුළුවන්. 15 වර්ග ධන 20 වර්ගයේ වර්ගමූලය. 15 වර්ග ධන 20 වර්ගයේ වර්ගමූලය. දරුවෝ 20 වර්ග කියලා කියන්නේ 400යි. 15 වර්ග කියන්නේ 225යි. ඒ දෙන්නව එකතු කරාම 625යි. 625යි කියලා කියන්නේ ඒකේ වර්ගමූලය ගත්තොත් දරුවෝ 25ක් ලැබෙන්න ඕනේ. 25ක්. ඊට පස්සේ දරුවෝ මම දිශාව සෙවීමේ අරමුණෙන් tan θ ගන්නම්. මොකද සම්මුඛ පාදයේ බද්ධ පාදයේ දන්නවනේ. tan θ සමාන වෙනවා දරුවෝ 15 බෙදීම 20. ඒ කියන්නේ අත්‍තරම ගත්තොත් උඩ යටයි දෙකම 5න් බෙදලා දාමු 3 බෙදීම 4යි. ඒ කියන්නේ දරුවෝ 0.75ක්. එතකොට θ සමාන වෙනවා tan inverse 0.75යි. මං ඉඩ බදින්න දරුවෝ මෙන්න මේ පැත්තට ගන්නවා. එතකොට θ සමානයි tan inverse 0.75යි. එතකොට දරුවෝ ප්‍රකෘති ටැන්ජන වලට ගිහිල්ලා බලන්න ඕනි කොහොමද කියලා 0.75ක් කියලා කියන්නේ. එතකොට දරුවෝ ප්‍රකෘති ටැන්ජන වලට ගිහිල්ලා බලන්න මම මේකක් අරගෙන පෙන්නන්නම් ඔයාලට කොහොමද ලියන්නේ කියලා. මොකද දරුවෝ ඒක මට ගන්න වෙනවා. දල වශයෙන් ප්‍රකෘති ටැන්ජන වල 0.75 36යි 50 අපර ගන්න පුළුවන් 52ක් පමණ 36 52ක් වගේ එනවා. දල වශයෙන් බලන්න මම ගත්ත ලඝුව මේ ලඝු පොත අනුව තමයි මම කියන්නේ 36යි 52ක් තමයි. ඔය විදිහට තමයි දරුවෝ 0.75 tan inverse එක ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ දරුවෝ බලන්න දැන් අපි කොහොමද මේක ලියන්නේ? මේ බලන්න දැන් දිශාව හේවුවනේ. මේ දිශාව අපි වචනෙන් ලියන්නේ කොහොමද? හොඳට බලන්න මේක. දරුවෝ මෙතන කෝණයයි මෙතන කෝණය දෙකම සමානයි. එතන හුලම් පාර එනවා කියලා තේරෙන්නේ මෙන්න මෙහෙට. ඒක කොහොමද ලියන්නේ? මේ බලන්න දරුවෝ. මෙන්න මෙහෙට තියෙන දිශාව බස්නාහිර. බස්නාහිර. එහෙනම් මම ලියන විදිය බලන්න. බස්නාහිර සිට දකුණු දෙසට මොකද දරුවෝ පල්ලෙහා තියෙන්නේ දකුණනේ.
බස්නාහිර සිට දකුණු දෙසට කොච්චරක්ද? අපි ලියමු. බස්නාහිර සිට දකුණු දෙසට අංශක 36යි කලා 52ක් ආනතව පිහිටි දිශාවකට සුළඟ හමයි. නැත්නම් සුළඟ හමන්නාක් මෙන් පෙනේ. මගේ අත්තකුරුණන් ඉතින් ගන්න දෙයක් නැහැ. ඒකේ වැඩි හිතන්න එපා. බස්නාහිර සිට දකුණු දෙසට අංශක 32යි කලා 52ක් ආනතව පිහිටි දිශාවකට සුළඟ හමන්නාක් මෙන් පෙනේ. මෙන්න මෙහෙට උලඟ එනවා කියලා වෙන්නේ. දදරු කෙනෙක්ට ඕක මෙන්න මෙහෙමක් කියන්න පුළුවන් ඕන. මම මේ උත්තරේ ලියන්න පුළුවන් වෙනස් විදි කියන්නේ. දරුවෝ මේක මට පොඩ්ඩක් රූපේ මෙන්න මෙහෙම ඇඳගෙන මම පොඩ්ඩක් රූපේ ඇඳ ගන්නවා. මෙන්න මෙහෙමනේ තිබ්බේ. මෙන්න මෙහෙට තමයි උලම් පාර ගියේ. මේක තමයි දරුවෝ අංශක 36යි කලා 52ක් උනේ. මම මේක මෙහෙම්මම දිග්ගැස්සුවොත් එතකොට ඔයා දන්නවා ප්‍රතිමුඛ කෝණ නිසා මෙන්න මෙයා 36 52ක් වෙනවනේ. එහෙනම් දරුවෝ මේක මෙන්න මෙහෙමත් ලියන්න පුළුවන් ඕන. මෙහෙට හුළඟ යනවා වගේ පේන එක මෙන්න මෙහෙමත් ලියන්න පුළුවන් නේද බලන්න. නැගෙනහිර සිට මේ බලන්න. නැගෙනහිර සිට උතුරු දෙසට නැගෙනහිර සිට උතුරු දෙසට අංශක 36 කලා 52ක් ආනතව පිහිටි දිශාවකින් සුළඟ හමන්නාක් මෙන් පෙනේ. ආනතව පිහිටි දිශාවකින් සුළඟ හමන්නාක් මෙන් පෙනේ. මෙහෙන් හුළඟ එනවා වගේ කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙට සුළඟ යනවා වගේ කියලා කියන්නත් පුළුවන්. ඕන ආකාරයකට ලියන්න පුළුවන් දරුවෝ. ඔන්න ඔය ආකාරයටයි මේ ප්‍රශ්නය අවසන් වෙන්නේ. ඔයාලට ඕන නම් දැන් මේ කෝණේ ගත්තා නම් දැන් මේ කෝණේ ගන්න පුළුවන් දරුවෝ අංශක 90න් අන්න අරක අඩු කරලා දාලා 36 52ක් අඩු කරලා දාලා ඔයාලට ඕන මේ කෝණේ හොයලා ගන්න පුළුවන්. එතකොට දරුවෝ මේ කෝණේ අරගෙන ඕන ලියන්න පුළුවන් කොහමද? දකුණු දිශාවේ සිට බටහිර දෙසට ඒ කෝණයගේ ධර්ම එච්චරක් ආනත දිශාවකට සුළඟ හමන්නාක් මෙන් පෙනේ. මේ විදිහට ලියන්න පුළුවන් දරුවෝ. ඕන ආකාරයකට ලියන්න පුළුවන් හරියට කෝණේ හොයලා නිවැරදි ආකාරයට ප්‍රකාශනය ලියන එකයි වැදගත්. ඒ ආකාරයට දරුවෝ අපි 4 වෙනි ප්‍රශ්නය අවසන් කරා. ඊට පස්සේ බලමු දරුවෝ 5 වෙනි ප්‍රශ්නය. මේක ගොඩාක් වැදගත් ප්‍රශ්නයක්. පස්වෙනි එකේ කියවෙනවා 3 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් ගලන ගඟක එතන 300 ms ශ්‍රේණියක් කියලා වැදලා තියෙන පළල ඒක දරුවෝ මීටර් 300ක් වෙන්නයි ඕනේ. 3 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් ගලන ගඟක පළල මීටර් 300ක් වේ. නිශ්චල ජලයේ 4 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් පැදවිය හැකි බෝට්ටුවක් දිය පහරට ලම්බකව ගමන් කරයි. එතකොට දරුවෝ මම මීට ඉස්සෙල්ලා හදපු අර තුන්වෙනි ප්‍රශ්නේ වගේම ප්‍රශ්නයක්. නමුත් මේක මම නැවතත් හදනවා. එතකොට තුන්වෙනි ප්‍රශ්නේ වගේ මොඩල් හොඳට වාට පැහැදිලි වෙන්න පුළුවන්. 3 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් ගලන ගඟක පළල මීටර් 300ක් වේ. නිශ්චල ජලයේ 4 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් පැදවිය හැකි බෝට්ටුවක් දිය පහරට ලම්බකව ගමන් කරයි. දරුවෝ මෙන්න මේ ආකාරයට මම දිය පහර ඇඳ ගන්නවා. එතකොට දිය පහර මේ පැත්තට ගලාගෙන යනවා කියලා ගන්නම් සුපුරුදු විදියට. වාට ඕන මෙහෙට ගලාගෙන යනවා කියලා ගන්න පුළුවන්. ඒක ඉතින් වාගේ කැමැත්ත. හොඳයි. එතකොට දරුවෝ කොච්චරකින්ද යන්නේ පොළවට සාපේක්ෂව ගඟේ ප්‍රවේගය 3 ms ශ්‍රේණියකක් වෙනවා. 3 ms ශ්‍රේණියකක් වෙනවා. හරි. එතකොට මේ ගඟේ පළල දීලා තියෙනවාට මීටර් 300යි. ඉස්සෙල්ලා ගාන වගේම එකක්. හැබැයි වෙනස් ප්‍රශ්න ටිකක් අහලා තින්නේ. හරි. දැන් ගඟට ලම්බකවල බෝට්ටුව දියත් කරන්නේ ඒ කියන්නේ දරුවෝ ගඟට සාපේක්ෂව බෝට්ටුව යන්නේ ලම්බකවයි. හැබැයි
පොළවට සාපේක්ෂව බෝට්ටුව මේ ආකාරයට යටිගම් දිශාවට මදක් ගසාගෙන යනවා. අවසානයේ මෙන්න මෙතනට එනවා බෝට්ටුව. හොඳයි. තොරදරු මේ පැත්තට තමයි පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ගමන් මාර්ගය තියෙන්නේ. එතකොට ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය මෙන්න මේ පැත්තටයි තියෙන්නේ. හොඳයි. අපි දැන් දත්ත ටික පොඩ්ඩක් ලියා ගමු. බලන්න දැන් මම E කියලා ගත්තේ පොළව, W කියලා ගත්තේ ජලය, B කියලා ගත්තේ බෝට්ටුව. එතකොට පොළවට සාපේක්ෂව ජලයේ ප්‍රවේගය 3 ms ශ්‍රේණි එකක් මෙන්න මේ පැත්තට. ඊළඟට ඔයාලට කියනවා තව දත්තයක් මෙන්න මේ විදිහට නිශ්චල ජලයේ යන්න පුළුවන්ලු මේ බෝට්ටුවට කොච්චරද? 4 ms ශ්‍රේණි එකක ප්‍රවේගයෙන්. ඒ නිසා ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය නිශ්චල ජලය කියලා දුන්නොත් දරුවෝ ජලයට සාපේක්ෂව දත්තයක් කියන එක අවබෝධ කරගන්න ඕන. ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය යන්නේ ගඟට ලම්බකවයි කොච්චරක්ද කියලා පැහැදිලිව දීලා තිනවා 4 ms ශ්‍රේණි එකයි. හොඳයි. දැන් එහෙනම් දරුවෝ මගේ අදහස තමයි පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය හොයාගන්න. හැබැයි මේකේ කියලා දෙන්නේ එය එගොඩ වීමට ගතවන කාලය. කෙලිම මේ පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයක් ගැන අහලා නැහැ. එගොඩ වීමට ගතවන කාලය හොයන්න දරුවෝ මම ක්‍රම 3ක් ඔයාලට කියා දෙනවා. ඒක නිසා හොඳට අහගෙන ඉන්න. මම දරුවෝ මුලින්ම පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයේ සෙවීමේ අරමුණෙන් සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය දානවා. පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය සමානයි ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය ධන පොළොවට සාපේක්ෂව ජලයේ ප්‍රවේගය. මොන ආකාරයට එන්නේ? ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය ගඟට ලම්බකව 4 ms ශ්‍රේණි එකක්. පොළොවට සාපේක්ෂව ජලය යනවා 3 ms ශ්‍රේණි එකකින්. දැන් දරුවෝ දෛශික සමාන්තරාශ්‍ර මූලධර්මය පාවිච්චි කරලා මම ලියන්නේ දෛශික සමාන්තරාශ්‍ර මූලධර්මයෙන් කියන එක. දැන් මේ ඉස්සර ගණන් වල ඒක ලිව්වනේ. ඒක ලියන්න ඕනේ දරුවෝ. ඒක ලියලායි ගාන හදන්න ඕනේ. මොකද පිළිවෙල කියන එක ගොඩක් වැදගත්. ඉහළට 4ක් තියෙනවා. ඊට පස්සේ දරුවෝ මෙන්න මේ දිශාවට 3ක් තියෙනවා. දැන් දරුවෝ දෛශික සමාන්තරාශ්‍ර මූලධර්මයේ දැම්මට පස්සේ මෙන්න මේ දිශාවටයි සම්ප්‍රයුක්ත වෙන්න ඕනේ. ඒක නිකම්ම අපිට හොයාගන්න පුළුවන් දරුවෝ මෙයා 3යි මෙයා 4යි. එතකොට 3 වර්ග ධන 4 වර්ගයේ වර්ගමූලය කියලා. 3 වර්ග ධන 4 වර්ගයේ වර්ගමූලය තමයි දරුවෝ කීය වෙන්නේද? පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය වෙන්නේ. පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයේ විශාලත්වය වෙන්නේ. ඔන්න. ඒ කියන්නේ දරුවෝ කෙලින්ම 5යි කියලා වට තේරෙනවා. මොකද 4 වර්ග 16යි 3 වර්ග 9යි 16 ධන 9 25යි 25 වර්ගමූලය 5යි. පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය 5 ms ශ්‍රේණි එකක් වෙනවා. ඔයාලට ඕන දරුවෝ දිශාවත් හොයාගන්න පුළුවන්. දැන් මෙතන මේ ඇඳෙන දිශාවම තමයි දරුවෝ. දැන් මම මේක θ කියලා ගන්නම්කෝ. මෙන්න මෙතන සකස් වන දිශාව θ. එහෙනම් දරුවෝ මට tan θ හොයාගන්න පුළුවන්. tan θ tan θ සමානයි දරුවෝ මෙන්න මෙතන ඇඳිලා තියෙන ඍජු කෝණී ත්‍රිකෝණයට අනුව සම්මුඛ පාදය 3 බෙදීම බද්ධ පාදය 7. දැන් බලන්න මේකෙදි දරුවෝ මම තව දත්තයක් හොයාගන්න. මොකද ගානේ දෙවෙනි කොටස කියනවා මේ විදිහේ බෝට්ටුව ගමන් කරද්දී ගඟ පහළට ගසාගෙන යන දුර හොයන්න කියලා. මේ තියෙන දරුවෝ ගඟ පල්ලෙහාට ගසාගෙන යන දුර. ගඟ පල්ලෙහාට බෝට්ටුව ගසාගෙන ගිහිලා තියෙන දුර තමයි x කියලා ගත්තේ. එහෙනම් දරුවෝ tan θ සඳහා ත්‍රිකෝණමිතික අනුපාතයක් මේ ප්‍රවේගය ඇසුරින් ඇඳපු දෛශික සමාන්තරාශ්‍රය මෙන්න මෙතන ඇඳිලා තියෙන ඍජුකෝණී ත්‍රිකෝණය ඇසුරෙන් ගන්න පුළුවන් වගේම ප්‍රවේගය ඇසුරෙන් ගන්න පුළුවන් වගේම දරුවෝ විස්ථාපන ඇසුරෙනුත් ගන්න පුළුවන්. ඒක නිසා tan θ මම ලියනවා මෙන්න මෙතන ඍජුකෝණී ත්‍රිකෝණයට අනුරූපීව විස්ථාපන ඇසුරෙන් සම්මුඛ පාදය x බද්ධ පාදය ගඟේ පළල හෙවත් 300යි. එහෙමනම් දරුවෝ ගඟ පහළට ගසාගෙන යන දුර හොයලා හමාරයි. හරස් ගුණ කරන්න. එතකොට ලැබෙනවා x සමානයි 3 300 900යි
බෙදීම 4යි. ඒ කියන්නේ දරුවෝ 225යි. ඊට 225ක් ගඟ පල්ලයට ගසාගෙන ගිහින් තියෙනවා. දැන් මම පළවෙනි කොටස හදන්න ඉස්සෙල්ලා දෙවෙනි කොටසේ උන්න උත්තරෙත් ගත්තා. දැන් දරුවෝ එගොඩට ගත වීම එගොඩට යන්න ගත වන කාලය හොයන ක්‍රම තුනක් මම ඔයාලට කියා දෙනවා. එගොඩ වීමට ගත වන කාලය සිවීම. එගොඩ වීමට ගත වන කාලය සෙවීම. එගොඩ වීමට ගත වන කාලය සොයන්න දරුවෝ මට ක්‍රම තුනක් තියෙනවා. හොඳට අහගන්න. මේක තමයි ගොඩක් වැදගත්. මට මෙන්න මේ කොටස කියා දෙන්න අවශ්‍ය නිසා තමයි දරුවෝ තවත් මේ වගේ ගඟක ගානක් අද දවසේම කතා කරේ. මේක අංක 1 ක්‍රමය. මේක හොඳට අධ්‍යයනය කරන්න ඕනේ වාදරුවෝ. ඊට පස්සේ 2 ක්‍රමය 3 ක්‍රමය. මේකෙන් නිතරම ගානකදී ඔය ක්‍රම තුනම දම ඉන්න ඕනේ නැහැ. ඔයා දන්න දත්ත වලට අනුරූපීව ලේසියෙන් උත්තරයට යන්න පුළුවන් ක්‍රමය තමයි දරුවෝ ඔයා අනුගමනය කරන්න ඕනේ. හොඳට අවබෝධ කරගන්න. 3 ක්‍රමය. දරුවෝ එක ක්‍රමයේදී මම ලියන මෙන්න මේ ආකාරයේ තර්කයක්. හොඳට අහගන්න. මේ බලන්න. කාලයක් නේ හොයන්න තියෙන්නේ. දාන්නේ දරුවෝ ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය කියන සමීකරණය. පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය සමාන වෙනවා දරුවෝ පොළවට සාපේක්ෂව බෝට්ටුවේ විස්ථාපනය බෙදීම කාලයට. ඒක ඔයා පිළිගන්න. ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලයනේ. එතකොට පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය සමානයි පොළවට සාපේක්ෂව බෝට්ටුවේ විස්ථාපනය බෙදීම කාලය. දැන් දරුවෝ හරස් ගුණ කරන්න. කාලය සමානයි පොළවට සාපේක්ෂව බෝට්ටුවේ විස්ථාපනය බෙදීම පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. දැන් ඔයාලා හිතලා බලන්න දරුවෝ පොළවට සාපේක්ෂව බෝට්ටුවේ විස්ථාපනය කියන්නේ මෙන්න මේ රේඛාවේ දිග. මේක 225යි මේක 300යි. එමනම් දරුවෝ මම මෙන්න මේ රේඛාවේ දිග හොයාගන්න. කීයයි කියලාද? 225 වර්ග ධන 300 වර්ගයේ වර්ගමූලය. හොඳයි. මේ බලන්න දරුවෝ 225 වර්ග ධන 300 වර්ගයේ වර්ගමූලය බෙදීම පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය 5යි. දැන් දරුවෝ ඔක සුළු කරලා ගන්න පුළුවන් වාට උත්තරේ. ඒ උත්තරේම තමයි දරුවෝ මෙන්න මේ විදිහට හදුවමත් තියෙන්නේ. දැන් මෙතනදි ගත්තේ පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය සමානයි පොළවට සාපේක්ෂව බෝට්ටුවේ විස්ථාපනය බෙදීම කාලය. ඇයි දරුවෝ අපිට මෙහෙම ගන්න බැරිද? ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය සමානයි ජලයට සාපේක්ෂව බෝට්ටුවේ විස්ථාපනය බෙදීම කාලය කියලා ගන්න පුළුවන් නේද? ඔව්. ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය දරුවෝ අපි දන්නවා. කීයද? 4යි. ජලයට සාපේක්ෂව බෝට්ටුව යන්නේ දරුවෝ ගඟට ලම්බ කර. එතකොට යා යුතු දුර මීටර් 300යි. එහෙමනම් දරුවෝ හරස් ගුණ කරන්න. T වලට ලැබෙනවා 300 බෙදීම 4යි කියලා. ඒ කියන්නේ දරුවෝ තත්පර 75යි. තත්පර 75යි. ඔය උත්තරේම තමයි දරුවෝ මෙතන ඉන්නේ. ඔය උත්තරේම තමයි මෙතන ඉන්නේ වගකීමෙන් කියනවා ඕන්න සුළු කරලා බලන්න. ඊට පස්සේ දරුවෝ තුන්වෙනි ක්‍රමය. දැන් බලන්න පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය ඇසුරෙනුත් කාලය හොයතයි. ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය ඇසුරෙනුත් කාලය හොයතයි. තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි පොළවට සාපේක්ෂව ජලයේ ප්‍රවේගය ඇසුරෙන් කාලය සෙවීම. පොළවට සාපේක්ෂව ජලය ගලා ගිය ප්‍රවේගය සමානයි යම් කාලයක් තුල පොළවට සාපේක්ෂව ජලය සිදු කළ විස්ථාපනය බෙදීම කාලය. දැන් දරුවෝ පොළවට සාපේක්ෂව ජලය ගලාගෙන යන ප්‍රවේගය දන්නවා 3යි. එතකොට බෝට්ටුව මෙතනට එනකොට දරුවෝ බෝට්ටුව මෙතනට එනකොට ජලය ගලාගෙන ගිහිල්ලා තියෙන දුර වෙන්නේ x. ඒක අපි හොයලා තියෙනවා 225යි. බෙදීම කාලය. දැන් දරුවෝ හරස් ගුණ කරලා බලන්න 225 බෙදීම 3ක් එනවා. ඒ කියන්නේ 75යි. හරිම සරලයි. ඔන්නම තමයි දරුවෝ කාල හොයන්නේ. එක්ක මේ ක්‍රමයට හොයන්න පුළුවන්, නැත්නම් මේ ක්‍රමයට හොයන්න පුළුවන්, නැත්නම් මේ ක්‍රමයට හොයන්න පුළුවන්. දැන් දරුවෝ මම මේ සේරම එක කොටේ දාලා තියෙන්නේ මට
මේ කාලේ හැටියට හොයාගන්න පුළුවන් පොඩි බෝඩ් එකක්. දැන් උඩ දාන පන්තියේම ගණන් හදද්දි බෝඩ් එකේ එහා කෙළවරින් නම් එහා කෙළවරට යනවා. මොකද ඉතින් මේ සේරම ටික කාලේ හැටියට මේකේ තමයි කරගන්න වෙන්නේ. හරි. රයිට්. ඒක හරියට තේරුම් ගන්න දරුවෝ. නැවත වීඩියෝ එක බලන්න. එතකොට හොඳටම අවබෝධ වෙයි. ඊට පස්සේ දරුවෝ මේකේ 3 සහ 4 ප්‍රශ්න දෙක නම් මීට ඉස්සෙල්ලා හදපු ගානේ වගේම තමයි. ඒක කියවෙනවා මෙහෙම බෝට්ටුව ගඟට ලම්බකව එගොඩ වීමට බෝට්ටුව පැදවිය යුත්තේ කවර දිශාවකටද? දරුවෝ ගඟට ලම්බකව යන්න නම් පොඩක් උඩුගම් දෙසට පොඩක් ආනත වෙලා තමයි දියත් කරන්න ඕනේ කියන එක ඔයාලට තේරෙනවා. අපි බලමු දරුවෝ කොහොමද ඒකත් ගොඩ දාගන්නේ කියලා ඉක්මනට. ඊට පස්සේ මම මේකේ තවත් විශේෂ ගැටලු මේ විදිහට වීඩියෝ වලින් ඔයාලට ඉදිරිපත් කරනවා. හොඳයි. බලන්න. ඔන්න දරුවෝ මම ඇඳගත්ත ගඟ මේ දිනේ දරුවෝ ඉවුරු දෙක එතකොට දැන් මේ පුද්ගලයා මේ බෝට්ටු කරු යන්න ඕනි ගඟට ලම්බකව තමයි යන්න ඕනේ පොළොවට සාපේක්ෂව. ඒතකොට පොළොවට සාපේක්ෂව බෝට්ටු කරුගේ ප්‍රවේගය ගඟට ලම්බකව තියෙන්න ඕනි විශාලත්වය දන්නේ නැහැ දරුවෝ. එතකොට ගඟට සාපේක්ෂව බෝට්ටු කරු යා යුත්තේ මෙන්න මේ වගේ දිශාවකට මම දාගන්නම් දරුවෝ මෙතන කෝණේ ඩෙල්ටා කියලා. ගඟට සාපේක්ෂව බෝට්ටු කරුගේ ප්‍රවේගය ඔයා කරලා තියෙන්නේ. ඒක නම් දරුවෝ විශාලත්වය දන්නවා අපි. මොකද මේ බෝට්ටු කරු කොහොමත් නිශ්චල ජලයේ යන්නේ හතරෙන් මිශ්‍රණයකින් ඉන්නේ. හතරෙන් මිශ්‍රණයක ප්‍රවේගයකින් යනවා. හොඳයි. දැන් අපෙන් අහන්නේ බෝට්ටුව ගඟට ලම්බකව එගොඩ වීමට බෝට්ටුව පැදවිය යුත්තේ කවර දිශාවකටද කියලා. ඒතකොට දැන් ගඟ ගලාගෙන යනවා කියලා අපි දන්නවා. මෙන්න මේ පැත්තට පොළොවට සාපේක්ෂව ගඟේ ප්‍රවේගය. පොළොවට සාපේක්ෂව ගඟේ ප්‍රවේගය කොච්චරක්ද? ඒක දීලා තියෙන දරුවෝ 3යි ms ඍණ එකක් කියලා. හරි. එහෙමනම් ඔන්න අපි වැඩේට අත ගහනවා. මම දරුවෝ කොහොම හරි මේ කෝණේ හොයන්න ඕනේ. එක්ක ඔයා මෙයා උක්ත කරලා ලියන්න සමීකරණයක් නැත්නම් මෙයා උක්ත කරලා ලියන්න. ඒක වගේ අභිමතය වඩ කැමති එකක් උක්ත කරලා ලියන්න පුළුවන්. මම ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය උක්ත කරලා ලියන්න. ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය සමානයි පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය ධන ජලයට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය. දරුවනේ පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයේ විශාලත්වය දන්නේ නැහැ. නමුත් එයා යා යුත්තේ ගඟට ලම්බකවයි. විශාලත්වය දන්නේ නැති නිසා මම ප්‍රශ්නාර්ථයක් දැම්මේ. ඊට පස්සේ දරුවෝ ජලයට සාපේක්ෂව බෝට්ටුව මේ විදිහට උඩට යනවා. ඊට පස්සේ ජලයට සාපේක්ෂව පොළොව එන්නේ කොහෙටද? ජලයට සාපේක්ෂව බෝට්ටුව මෙහෙට යා යුතුයි. ජලයට සාපේක්ෂව පොළොව එන්න ඕනි කොහෙටද? ඒක වන්න පුළුවන් දරුවෝ පොළොවට සාපේක්ෂව ජලය යා යුත්තේ මෙහෙට නම් ජලයට සාපේක්ෂව පොළොව යා යුත්තේ මෙහෙටයි. එහෙනම් 3ක් කියලා ලැබෙනවා. දැන් දරුවෝ ජලයට සාපේක්ෂව බෝට්ටුවේ අපිට හොයාගන්න පුළුවන් දිශාව. යාගේ විශාලත්වය දන්නවා අපි 4යි කියලා. දිශාව දන්නේ නැහැ. ඩෙල්ටා කියලා දාගත්තා. දැන් දරුවෝ මෙන්න මේ දෛශික දෙක ලක්ෂයකින් විහිදෙන ආකාරයට අපි ඇඳ ගන්නවා. ඒතර දරුවෝ 3 මෙහෙට තියෙනවා. 4 තියෙනවා. 4 නෙමෙයි. මේක යගේ දන්නේ නැහැ අපි. 4 තියෙනවා මෙන්න මේ පැත්තට. මොකද මේ දෛශික දෙකෙන් සෑදෙන සමාන්තරාශ්‍රයේ විකර්ණයේ ආකාරයට තමයි 4 ඇඳ ගන්න ඕනේ. ඔන්න ඔහමයි දරුවෝ ඉන්නේ. මේක 3යි. මෙයාවනේ දන්නේ නැත්තේ. ඉතින් දැන් ඉතින් පයිතගරස්ගේ සරණ තමයි පතන්න වෙන්නේ මෙතනදී. හරිද? මෙයා 3යි. එමනම් දරුවෝ මෙන්න මෙයාව තමයි අපි හොයාගන්න ඕනේ. ඒ කියන්නේ කවුද? පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයේ විශාලත්වය. දිශාව නම් දැන් කොහොමද දන්නවනේ. ඒකත් අපි හොයාගෙන ඉමු. ඒක හොයන්න කියලා නෑ නිකන් ඒකත් හොයලා ඉමු. මේ අවස්ථාවේදී කොහොමද කියලා. හොයන්න කිව්වොත් දරුවෝ 4 වර්ග ඍණ 3 වර්ගයේ වර්ගමූලය ගන්න තියෙන්නේ. 4 වර්ග වා දන්නවා 16යි, 3 වර්ග 9යි, 3 දරුවෝ මූල 7යි.
දැන් ඔයගෙන් අහලා තියෙන්නේ මෙන්න මේ කෝණයනේ ඩෙල්ටා. ඉතින් tan ඩෙල්ටා හොයන එක දැන් ලොකු දෙයක් නෙවෙයි දරුවෝ. කෙලිම tan ඩෙල්ටා එහෙම නැත්නම් sin ඩෙල්ටා වලට ඕන එකක් හොයන්න පුළුවන් දැන්. මොකද සම්මුඛ පාදේ, බද්ධ පාදේ සහ කර්ණය කියන මේ සාධක සියල්ල දන්නවා. එතකොට sin θ සමාන වෙනවා සම්මුඛ පාදයේ 3යි කර්ණය 4යි. එතකොට sin ඩෙල්ටා. එතකොට ඩෙල්ටා කියලා කියන්නේ sin inverse 3 බෙදීම 4 වෙනවා. 3 බෙදීම 4 වෙනවා. ඔන්න ඔය ආකාරයට දරුවෝ එන්නේ. දැන් ඒකට ඒකේ අගේ හොයන්න. එතකොට sin inverse 0.75 අගයයි ගන්න ඕනේ. 0.75 අගය. එතකොට ප්‍රකෘති sin වලට ගිහිල්ලා 0.75 අගය බලන්න. 0.75 අගය. එතකොට දරුවෝ ආසන්න වශයෙන් 48යි 35ක් වගේ 48යි 35ක් වගේ අගයක් ලැබෙනවා දරුවෝ ඊට වලට. මම දල වශයෙන් කිව්වේ බලන්න පොඩක් ඒකේ අඩුපාඩු තියෙනවද කියලා ඔයාලට sin ඒව බලන එක ලොකු දෙයක් නෙවෙයිනේ. හරි. දැන් දරුවෝ අපිට කියනවා කාලය. මේ බෝට්ටුව මෙහා පැත්තට යන්න ගත වන කාලය හොයන්න. ඔයා දන්නවනේ කාලය හොයන ක්‍රම 3ක් තියෙනවා. එකක් තමයි පොළවට සාපේක්ෂව බෝට්ටුව සිදු කළ විස්ථාපනය පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයෙන් බෙදලත් ගන්න පුළුවන්. මම එක ක්‍රමයක් පාවිච්චි කරන්නම් මෙතනදී. මම ලියුව දරුවෝ පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය සමානයි පොළවට සාපේක්ෂව බෝට්ටුවේ විස්ථාපනය බෙදීම කාලය. පොළවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය දරුවෝ දැන් අරගෙන තිනවා අපි මූල 7යි කියලා. පොළවට සාපේක්ෂව බෝට්ටුව දැන් යන්නේ ගඟට ලම්බකවයි. ගඟට ලම්බකවයි. එහෙමනම් පොළවට සාපේක්ෂව බෝට්ටුවේ විස්ථාපනය වෙන්න ඕනේ ඉවුරු දෙක අතර ලම්බක පරතරය හෙවත් මීටර් 300. බෙදීම t හරස් ගුණ කරන්න දරුවෝ t වර ලැබෙනවා 300 බෙදීම මූල 7යි කියලා. දැන් ඔයාම බලන්න මේ විදිහට නැතුව වෙන විදිහකට කාලය ගන්න බැරිද? දරුවාට මෙන්න මේ විදිහට වන්න පුළුවන් ඕන. ඒ තමයි ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය සමානයි ජලයට සාපේක්ෂව බෝට්ටුවේ විස්ථාපනය බෙදීම කාලය කියන සමීකරණය පාවිච්චි කරලා. එතකොට දරුවෝ ජලයට සාපේක්ෂව බෝට්ටුවේ විස්ථාපනය හොයාගන්න වෙනවා මෙන්න මේ පාදයේ දිග මෙතනින් හොයාගන්න වෙනවා. පයිතකර ස්මූල ධර්මය දාලා. එහෙම නැත්නම් දරුවෝ පොළවට සාපේක්ෂව ජලයේ ප්‍රවේගය සමානයි පොළවට සාපේක්ෂව ජලයේ විස්ථාපනය බෙදීම කාලය කියන සමීකරණය දාලා ඔය විදිහටම කාලය හොයාගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට දරුවෝ ඒ ගාන අවසන් වෙන්නේ. ඒක බොහොම වැදගත් ගානක්. ඉතින් ඔය ගණන් ඇසුරෙන් දැන් ඔයාලට ටියුට් එකේ සෑහෙන ගණන් ප්‍රමාණයක් හදන්න පුළුවන්. මම ඊළඟ වීඩියෝ එකෙත් ඔය වගේ තව සාපේක්ෂ ප්‍රවේගයේ විශේෂ ගණන් කිහිපයක් ඔයගොල්ලන්ට දාන්න. හොඳයි. හරි. තෙරුවන් සරණයි. ආයුබෝවන්.